තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේදී අපි සූදානම් වෙන්නේ සදහම් යාත්‍රා ධර්ම සාකච්ඡාවේ වැඩසටහන ආරම්භ කිරීමටයි. ඒ සඳහා අද දවසේදී අප ගැන මහානුකම්පාවෙන් යුක්තව වැඩමව වදාළ පූජනීය රතුපස් කැටියේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පාදාභිවන්දනයෙන් යුක්තව මෙම සාකච්ඡා මණ්ඩපයට උන්වහන්සේ පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. අද දවසේදී මේ සඳහා බැතිබර දායකත්වය දරනවා ඇමරිකාවේ පදිංචි ප්‍රියංකා මහත්මිය සහ එතුමියගේ පවුලේ සියලුම ඥාතීන්, ඒ වගේම තමයි මීට වසර 15කට පෙර පරලෝක සැපත් HT සෝමපාල යන පියාණන්ටත්, ඒ වගේම තමයි එතුමන්ට ධර්මාවබෝධයේ පිණිස මෙයින් ගොඩනැගෙන්නට යෙදෙන්නා වූ ඒ පුණ්‍ය ශක්තිය හේතුපකාරක ධර්මයක් වෙත්වා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙන තමයි අද මෙම වැඩසටහන සඳහා බැතිබර දායකත්වය සපයන්නට යෙදෙන්නේ. අද දවසේදී අපි සූදානම් වෙන්නේ සංයුක්ත නිකාය සලායතන සංයුත්තයට අදාළව අජ්ජත්තානත්ත සූත්‍ර දේශනාව මුල් කරගෙන ඒ ගැන පුළුල් විග්‍රහයක් අපත් සමග අද දවසේ සම්බන්ධ වී සිටින පූජ්‍ය රතුපස් කැටියේ විමුක්ති රතන අපේ හාමුදුරන් වහන්සේගෙන් ඒ ගැන පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම සැකෙමින් දේශනා කරන්නට යෙදෙන ආයතන පිළිබඳව ගත්තොතින් මෙම ආයතන පිළිබඳව මනා විග්‍රහයක් කෙරෙන ආධ්‍යාත්මික ආයතන පිළිබඳව අනාත්මය බොහෝ විග්‍රහ කරලා තියෙන ආකාරය මෙම සූත්‍ර දේශනාව ගත්තාම අපිට පේන්නට තිබෙනවා. අජ්ජත්තානිච්ච අනත්ත සූත්‍ර විග්‍රහය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වලා දෙනවා. චක්කුම් භික්ඛවේ අනත්තා යද නත්තා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සමප්පඤ්ඤාය දට්ඨබ්බං විදිහට පෙන්නනවා. මහණෙනි, ඇස අනාත්මය යමෙක් අනාත්ම වේ නම් එය තෙල මාගේ නොවේ, තෙල මම නොවෙමි, තෙල මාගේ ආත්මය නොවේ යයි මෙසේ තෙල ඇති සැටියෙන් මනානුවණින් දැකගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මෙම අජ්ජත්තානත්ත සූත්‍රයේදී පැහැදිලි කර දෙනවා. ඒ වගේම තමයි සෝතං අනත්තා, ගානං අනත්තා, ජීවහා අනත්තා, කායෝ අනත්තා, මනෝ අනත්තා, යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එහෙමනම් මේ සලායතන පිළිබඳව අනාත්මය විග්‍රහ කර ගැනීම උදෙසා ඒ පෙන්වන මාර්ගයේදී ඒ විග්‍රහයේදී පෙන්වනවා මේ කන අනාත්මය, නහය අනාත්මය, දිව, කය, මන අනාත්ම ස්වභාවයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අවසරයි අපේ හාමුදුරනේ, මේ කන අනාත්මය කියන විග්‍රහයේදී වගේම නහය, දිව, කය, මන අනාත්ම කියන කාරණා වගේම ප්‍රධාන වශයෙන් පෙන්නනවා චක්කුම් භික්ඛවේ අනාත්තා. මේ ඇස අනාත්ම දර්ශනයක් විදිහට අනාත්ම ස්වභාවයෙන් විග්‍රහ කරනවා. අපිට ඒ ගැන බොහොම ගැඹුරු විග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන අවසරයක් ලැබෙනවා. හැමදිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපිට අජ්ජත් අනත්ත සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ විග්‍රහය සිදු කරනකොට ඇසේ අනාත්ම ස්වභාවය අපිට දකින්න කියන්නේ සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා කියන්නේ ලෝකයා දකින්න විදිහට නෙවෙයි,
අපිට දකින්න කියලා කියන්නේ ලෝකයා නොදන්න ලෝකයට අවබෝධය කරගන්නට බැරි වෙච්ච පුබ්බේ අනුස්සතේසු ධම්මේසු පෙර නොවිසූ විරූ ධර්මයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ නිවැරදි ප්‍රඥාවෙන් එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන් යුක්තව නුවණින් යුක්තව ඇහි අනාත්මය පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස දේශනා කරපු ආකාරය තමයි අපි මෙතනදී විග්‍රහ කරගන්නට උවමනා කරන්නේ. විශේෂයෙන්ම ඇහි අනාත්මය දකිනකොට යම් කිසි කෙනෙකුට සිහිපත් වෙනවා ජීවිතයේ එකපාරම ඇස කියනකොටම තමන්ගේ ශරීරේ පිහිටලා තියෙන අවයවයක් විදිහට මගේ ඇහැ, මගේ අම්මගේ ඇහැ, මගේ තාත්තගේ ඇහැ, හරකගේ ඇහැ, බල්ලගේ ඇහැ, කොටියාගේ ඇහැ, දෙවියන්ගේ ඇහැ, බ්‍රහ්මයන්ගේ ඇහැ මේ විදිහට අපි ඇස අනාත්ම සංඥාවෙන් නෙවෙයි දකින්නේ ආත්මීය සංඥාවකින් යුක්තව ඇස පනවනවා. ආත්ම විදියට ඇහැ පනවලා තියෙනවා. කෙනෙකුගේ යමෙකුගේ දෙයක් වශයෙන් තමයි අපි ඇහැ පනවන්නේ. එතනදී අපි කල්පනා කරන්න වෙනවා ලෝක සත්වයා ඇස පිළිබඳව ආත්මීය සංඥාවකින් කටයුතු කරන බව අපිට පේනවා. ඇසේ අනාත්මය දකින්න කිව්වට පස්සේ අපි බොහෝ වෙලාවට සිද්ධ කරන්නට උත්සාහවන්ත වෙන්නේ ජීවත් වෙන සත්වයේ පුජ්‍යලයේ ශරීරයේ පිහිටලා තියෙන ඇසේ අනාත්මය දකින්න. ඉතින් බොහෝ විට මේක දකින්න පෙළඹෙන්නේ ඇහැ අරගෙන රූප කලාප වලට වෙන් කරලා ඇහැ කොටස් වශයෙන් විභජනය කරලා පොළොවට පස් වෙන විදිහ දැකලා මේක උජ්ජල වශයෙන් සත්ව වශයෙන් ආත්ම වශයෙන් පනවන්නට පුළුවන් කමක් නැතිය. ඒ නිසා ඇහැ අනාත්මයි කියන තැනකින් තමයි බොහෝ වෙලාවට ඇහැ පනවගන්නේ. අපි පෙරදී සාකච්ඡා තුළ මතු කළා අජ්‍යත් අනිච්ච සූත්‍ර විග්‍රහයේදී අජ්‍යත් දුක්ඛ සූත්‍ර විග්‍රහයේදී ඇස නিত্য ධර්මයක් විදිහට පනවා ගැනීමේ වරද පිළිබඳව මෙතනදී අපි කාරණාව සිහිපත් කරනවා නම් ඇස නিত্য වශයෙන් පවතින කාලයක් තිස්සේ පවතගෙන ආපු යම් කෙනෙක් තුල පිහිටපු අවයවයක් වශයෙන් නিত্য සංඥාවේ පිහිටලා අනාත්මය දැකීම කියලා කියන්නේ මහ විහිළුවක්. ඒ නිසා අපි මෙතනදී ප්‍රබලවම අවධානය යොමු කළ යුතු කාරණාවක් තමයි නিত্যයේ අනාත්මය බල වැඩක් නැහැ. නিত্য සංඥාවෙන් ඇහැ පවතින දෙයක් විදිහට ස්ථිර දෙයක් විදිහට අරගෙන අපි මේ පවතින කාලාන්තරයක් තිස්සේ පවතින ඇහැක වෙනස් වීමෙන් අනිත්‍ය දැකලා ඒ වෙනස් වෙන ඇහැ නිසා ඒක මම මගේ කරලා අල්ලගන්න බැරි තැනකින් කුණු වෙන තැනකින් නරක් වෙලා පොළොවට පස් වෙන තැනකින් රූප කලාප වශයෙන් හෝ වෙන්වෙන් කර කර බලලා ඇහි අනාත්මය තෝරගන්න බෑ කියන කාරණාව අපි මෙතනදී මූලික වශයෙන් සිහිපත් කර ගන්න ඕන. එහෙමනම් අපි මෙතනදී දකින්න වෙනවා ඇහැ පිළිබඳව ඉස්සල්ලා අවබෝධාත්මක ඇසකේ. ඒ කිව්වේ අපි සම්මාදිට්ඨි නුවණින් යුක්තව ඇහැ මොකක්ද කියලා අවබෝධ කරගන්න වෙනවා. ඇහැ අවබෝධ නොකර අපිට ඇහි අනාත්මය දකින්න බෑ. ලෝකයා දකින දැක්මින් ඇහැ දිහා බලලා ඇහි අනාත්මයේ ලෝක සංඥාවෙන් බැලුවොත් ඒක සම්මප්පඤ්ඤාය දට්ඨබ්බම් බවට පත් වෙන්නේ නැහැ. නිවැරදි ප්‍රඥාවකින් යුක්තව දකින දැක්මක් බවට පත් වෙන්නේ නැහැ.
අපි ඇහැ පිළිබඳව සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං වෙන්ට නම් නිවැරදි ප්‍රඥාවකින් යුක්තව දකින්නට නම් ඇහැ අවබෝධ කරගත යුතුමයි අනාත්මය අවබෝධ කරගන්න. මොකද ඇහැ පිළිබඳව අනවබෝධයෙන් ඇහි අනාත්මය දකින්න බෑ. නොදන්නා දෙයක අනාත්මය දකින්නවා කියන්නේ ඒක විහිළුවක් වගේ. එහෙමනම් අපි ඇහැ පිළිබඳ මනාකොට අවබෝධ කරගන්න වෙනවා. අපි බොහෝ වෙලාවට මේ ඇහැ පිළිබඳව විග්‍රහවලට අපි ගිහිල්ලා බැලුවොත් සූත්‍ර පිටකයේ අසුරු කරගෙන ගියත් අපිට පෙන්වන්නේ ඇහැ උපදින ධර්මයක් විදිහට. ඇහැ සමුදය ධර්මයක්. ඒ වගේම ඇහැ නිරෝධ ධර්මයක්. සමුදය ධර්මයක් නිරෝධ ධර්මයක් කිව්වට පස්සේ අපි මේ ඇහැ පිළිබඳව වරදවා වටහාගෙන තියෙනවා. ඒක අපිට පේනවා පටිච්චසමුප්පාදය තුල පවා ඇහැ පිළිබඳව වරදවා වටහා ගැනීමක්. ඒ පටිච්චසමුප්පාදයේ ಜಾතිය අපි විග්‍රහ කරනකොට අපි මව් කුසෙන් ඉපදිච්ච සත්පුජ්‍යල ආත්මයක් විදිහට පමණයි ගන්නෙ. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයනුච්චති ಜಾති. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද ආයතනයන්ගේ පටිලාභයක් ඇද්ද මෙන්න මෙතන ಜಾති විදිහට පනවනවා. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද ආයතනයන්ගේ පටිලාභයක් ඇද්ද? මොකද්ද මේ කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පහළවීම කොතනද? ඒත් එක්ක තමයි අපිට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතනයන්ගේ පහළවීම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ආයතනයන්ගේ පටිලාභය ආයතනයන්ගේ උපත කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න වෙනවා ඇහි සමුදය කියලා කියන්නේ මෙන්න මෙතනට. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පහළවීම සමග අපි අත්දකින පෙනීමේ අත්දැකීමත් එක්කලා තමයි අපිට ඇහි පහළවීම ගැන කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අපි ඇහි ජරා මරණයේ විදියට පනවන්නේ ස්කන්ධයන්ගේ ભેදය. මොකද ඇහි විතරක් නෙවෙයි ස්කන්ධ ભેද ජරා මරණයේ විදියට පනවනවා. කියන රූප වේදනා සංඥා සංකාර විඥාන පහක විදියාවක් අපි යම් තැනක කතා කරනවා නම් ඒ කතා කරන තැන අපිට කතා කරන්න වෙනවා ඇහි විදියාම් පිළිබඳව. මොකද ස්කන්ධයන්ගේ පහළවීමත් එක්ක නම් ආයතන පටිලාභය සිද්ධ වෙන්නේ. ස්කන්ධයන්ගේ විදියාමත් එක්කලා තමයි අපිට ආයතනයන්ගේ විදියාමත් කතා කරන්නට සිද්ධ වෙන්නේ. මෙතනදිත් වරදවා වටහා ගන්න කාරණාවක් තියෙනවා. එහෙමනම් මේ බුද්ධ දේශනාවට අනුව රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මොහොතක් පාසා හටගෙන නැති වෙනව නේද? ඒක නෙමෙයි හට ගැනීමක් විදියාමක් ගැන කතා කරන්නේ. ජරා මරණේ මොහොතක් පාසා සමුදය වෙනව නේද? මෙහෙම තැනකින් අපි වරදවල වටහාගෙන තියෙනවා. මේ පිළිබඳවත් මනාකොට අවබෝධයක් ඇති කරගන්න වෙනවා. මොකද අපිට පේන්න දක්නට තියෙන දෙයක් තමයි මේ සමුදය නිරෝධය කියන කාරණාව වරද්දවා වටහා ගැනීම. නමුත් අපි තේරුම් ගන්න වෙනවා මෙතන ජරා මරණ සමුදයනේ පෙන්වන්නේ ස්කන්ධ ભેදයේ විදිහට. ජරා මරණ සමුදය අපි නිතරම කතා කරන්නේ අවිද්‍යාවට සාපේක්ෂව. අවිද්‍යාව මූලික කරගෙන තමයි ජරා මරණයන්ගේ සමුදය කතා කරන්නේ. ජරා මරණයන්ගේ නිරෝධය පනවනකොට අවිද්‍යාව නිරෝධයෙන් පනවන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා මේ ස්කන්ධයන්ගේ විදියාම කියන කාරණාව අපිට හම්බ වෙන්නේ අවිද්‍යාව ඇතුලේ. මොහොත හම්බ වෙන්නේ අවිද්‍යාවට. ඒ නිසා තමයි මොහොතක හට ගැනීම නිට්ටය වෙලා ඒ මොහොතේ ගෙවි යාම නිට්ටය වෙලා මොහොතේ විදියාම නිට්ටය ස්ථිරභාවයේ පිහිටලා අපි අර්ථකථනයන් වලට යන්නේ. නමුත් මේ සමුදය තුල තියෙන අවිද්‍යාසගත ස්වභාවයයි අපි අඳුනා ගන්නට උවමනා කරන්නේ. ඒ ස්වභාවය අඳුනාගත්තට පස්සේ අන්නේ අඳුනා ගැනීම තුළ තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. කියන අවිද්‍යාව නිරෝධ වුණොත් තමයි අපිට ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය පනවන්නේ.
එහෙම නැතුව ජාති නිරෝධයෙන් ජරා මරණ සමුදය පණවන්නේ නැහැ. අපි ඒක මතක තියාගන්න ඕන. ජාති සමුදයෙන් ජරා මරණ සමුදය පණවන්නේ. එහෙමනම් ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පටිලාභ මේ දැන් උනා කියන දේ නැත්තක් විදිහට ගත්ත කෙනා අවිද්‍යාවයි. ඒකේ යථාභූත ඥාන දර්ශනයට පහළ වෙලා නැහැ. ඒ නිසා මේ මොහොතේ පහළ වෙච්ච ස්කන්ධ ටිකත් ආයතන ටිකත් බිඳිලා අතීතයට යනවා කියන සංඥාවක එයා ඉන්නවා. එතකොට එයා ඉන්නේ අවිද්‍යාසහගත දැක්මක් තුළ ඇත නැත අන්ත තුළ බහැලා ඉන්නේ. ඇති වෙමින් නැති වෙනවා කියන තැනක ඉන්නවා. එහෙමනම් ඔන්න අපි මනාකොට අවබෝධ කරගන්න වෙනවා ඇසේ සමුදයත් ගැන අපිට කතා කරන්න වෙන්නේ අවිද්‍යාව පැත්තේ ඉඳලා. ප්‍රඥාව පැත්තේ ඉඳලා අපිට කතා කරන්න වෙන්නේ ඇසේ නිරෝධය පිළිබඳ. එතකොට නිරෝධය කියන එක අපි පුන පුනා මතක් කරන කාරණාවක් තමයි නැතිවීමට අපිට නිරෝධය දාන්න බෑ. නැතිවීම කියන වචනේ නිරෝධයට පණවන්න බෑ. ඒක බරපතල වරදක්. අපි එහෙමනම් තේරුම් ගන්න වෙනවා නිරෝධය කියලා කියන්නේ සකස් නොවීම. එහෙනම් ඇහි සකස් නොවීම තමයි ඇහි නිරෝධය කියලා කියන්නේ. ඇහි සකස් නොවෙන්න හේතුවක් තියෙනවා නම් ඒ සලායතනයන්ගේ පහළ නොවෙන්න හේතුවක් තියෙනවා නම් ඒ අවිද්‍යා නිරෝධය. දැන් අවිද්‍යාවේ සකස් නොවීමක් ඇද්ද? එතන අපිට ඇහි සකස් නොවීම කතා කරන්න. එරයි ඇස සමුදය ධර්මයක් විදියට හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ අවිද්‍යාව සහගත ලෝකයට. ඒක අපි තේරුම් ගත යුතුයි. ඇහැ නිරෝධ ධර්මයක් විදියට හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ ප්‍රඥාවන්තයාට. ඒක ප්‍රඥාවට මොන ගෑනේ. අපි ඇහැ සමුදය ධර්මයක් නිරෝධ ධර්මයක් වට පස්සේ ඇතැම් විදියකට අර්ථකථනය කරගන්නවා. අර කන්ධානම් පාතු භව ආයතනනම් පටිලාභයන් උච්චති ಜಾති කියපු කාරණාව වරද්දගෙන මෞකසේ නිපදිච්ච පුජ්‍යලයේ ශරීරයේ පිහිටලා තියෙන ආයතනයක් ගැන තමයි මේ කියන්නේ. ස්කන්ධ පහළ වෙලා ස්කන්ධ විදිහට ගන්න ශරීර කූඩුව. ඒ ශරීර කූඩුවේ පිහිටලා තියෙන ආයතන පටිලාභයක් විදිහට අරගෙන මේක අර්ථ දක්ව ගන්නවා. ඊට පස්සේ ඇහි නිරෝධය අර්ථ දක්ව ගන්නේ කාලාන්තරයක් තිස්සේ තිබිලා ඒ ශරීරයේ ජරා ජීර්ණ වෙලා ජරාවටපත් වෙන ස්වභාවය. කාලාන්තරයකට. නැත්තම් අර්ථකථනය කරගන්න උත්සාහවන්ත වෙනවා මේ වෙලාවේ ඇහ සමුදේ වෙලා ඊළඟ මොහොතේ ඇහ නැති වෙනවා කියන තැනකට. හටගෙන නැති වෙනවා කියන තැනකට. ඔය අන්ත දෙකෙන් තමයි බොහෝ වෙලාවට මේ කාරණාව වර්ධවා වටහාගෙන තියෙන ඔය අන්ත දෙකේ හිර වෙලා. නමුත් අපි මෙතනදී නිවැරදිව තේරුම් ගත යුතුයි සමුදය පැත්ත සහ මුලින්ම අපි කතා කරන්නේ අවිද්‍යාව මූලික කරගෙන. නිරෝධය පැත්ත කතා කරන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරෝධය අවිද්‍යාවෙන් නොහට ගැනීම පදනම් කරගෙන. ඔන්න අපිට එහෙමනම් දැන් තේරුම් ගන්නට වෙනවා ඇහැ කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමත් එක්කලා අපිට කතා කරන්නට වෙන ධර්මතාවයක්. ඇහැ සමුදය කියලා කියන්නේ. එහෙනම් අපිට ඇහැ තියනවා කියලා කියන්න බෑ. ඇහැ නැහැ කියලා පනවන්න බෑ. අපිට කතා කරන්නට වෙන ලෝකෙ පැත්තෙන් ගත්තොත් ඇහැ තියෙන ධර්මයක් විදියට. සමුදය ධර්මයක් විදියට. හට ගන්න හෝ හටගෙන තියෙන ධර්මයක්. ප්‍රඥාව පැත්තෙන් අපිට කතා කරන්නට වෙන්නේ ඇස නිරෝධ ධර්මයක් විදිහට. මොකද අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධයෙන් තමයි අපිට සලආයතන නිරෝධය පනවන්නේ. අපි හිමනම් මෙතනදී බලමු අපි ඇහැ දර්ශනය කරගන්නට බැරි එහෙම නැත්නම් ඇහැ අපිට දකින්ට බැරි ධර්මයක් විදිහට තමයි ධර්මයේ විස්තර කරන්නේ අනිදස්සන ධර්මයක් විදිහට. ඇයි ඇහැ දකින්න බෑ කියලා කියන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද ඇහැ දකින්න බැරි? මේ අස අපූර්වට මේ ඇහැ තියෙන්නේ මේ පේන්නේ. ඒ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න ඇහැ ආධ්‍යාත්මික ආයතනයක් මිසක ඇහැ බාහිර ආයතනයක් නෙවෙයි. අපි බාහිරෙන් දකින්නවා කියලා පෙන්වන හැම මොහොතකම අපිට හම් වෙන්නේ වර්ණ රූපය.
අපි බාහිරින් පෙන්නනවා නම් දකින්නවා කියලා පෙන්වන්නේ ඇහැද රූපේද? ඒ රූපය පිළිබඳව අපි වරද්දාගත්ත දෘෂ්ටියකින් ඒ කියන්නේ රූපේ ඇත කියන අන්තය තමයි ඒක. ඒ විතරක් නෙමෙයි. රූපේ ඇත කියන අන්තයට බැස ගැනීම නිසාම ඒ රූපේ පිහිටා ඇති යම් කොටසක් විදිහට තමයි අපි මොකක්ද දාන්නේ? ඇස්. ඒ විතරක් නෙවෙයි. රූපේ කියන කාරණාව සත්වයක් කරගෙන, පුජ්‍යලයක් කරගෙන, මව් කුසෙන් නිපදුණු ආත්මීය සංඥාවක් පනවගෙන ඒකේ පිහිටලා තියෙන අවයවයක් බවට පත්වලා දැඩිස්සේ ආත්ම දෘෂ්ටියක බැහැගෙන ඒක අනාත්මය කතා කරනවා. ඒක මහ විහිළුවක්. එහෙනම් ඔන්න අපිට තේරෙනවා මේක ප්‍රබල විදිහටම අනාත්මය කියන කාරණාව තෝරගන්න යනකොට අහුවෙලා තියෙන තැන මොකක්ද කියලා. කියන්නේ ප්‍රබලවම ආත්මය තුල හිර වෙලා ප්‍රබලවම ආත්ම සංඥාවට කොටු වෙලා ඒ ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් හොයනවා. මේක කවදාහක්වත් හරියන වැඩක් නෙවෙයි. මේක කවදාහක්වත් අනාත්මය අවබෝධ කරගන්න පුළුවන් තැනක් නෙවෙයි කියන එක අපි තේරුම් ගත යුතුයි. එතකොට අපි මෙතනදී විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක් තමයි මේ පේනවා කියන තැනින් අපිට සත්‍යය පණවන්න බෑ. පුජ්‍යලයා පණවන්න බෑ. ආයතන පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ පණවා ගැනීමම තමයි ආත්මීය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ පණවා ගැනීමම තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා. එහෙමනම් අපි කල්පනා කරගත යුතුයි පේනවා කියන තැනට ඇවිල්ලා අපි මේක විසඳ ගන්න වෙනවා. කොහොමද අපි මේක විසඳගන්නේ? දැන් එතකොට අපි කියනවා මේ බාහිරේ පේනවා මේ මාව පේනවා. නමුත් බාහිරේ පේනවද මාව පේනවද කියන වෙන් කර ගැනීම තමයි මෙතන තියෙන මුලාව. පෙනීම තුලින් තමයි අපි මොකද්ද කරන්නේ? බාහිරේ සහ අභ්‍යන්තරේ කියන දෙක වෙන් කරගෙන තියෙන්නේ. බාහිර රූප සහ ආධ්‍යාත්මික රූප කියන එක අපි වෙන් කරගෙන තියෙන්නේ පෙනීම ඇසුරු කරගෙන. නමුත් හොඳට මතක තියාගත යුතුයි පෙනීම ඇත්ත කරගෙන දෙයක් යමක් කරගෙන ඒක ඇතුලේ කොටු වෙලා නිත්‍ය සංඥාව තුළ අපි මොකක් කරනවද? අභ්‍යන්තර බාහිර ભેදය පනවනවා. එහෙනම් අපි තේරුම් ගත යුතුයි අපිට කවදාහක්වත් ආධ්‍යාත්මික විච්ච සලායතනය එළියෙන් පනවන්නට පුළුවන් කමක් නැහැ. කොටින්ම කිව්වොත් ඇහැ දකින්නට පුළුවන් ධර්මයක් නෙවෙයි කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. දකින්න බෑ. එහෙනම් මේ දකින්නේ ඇහැද? නැහැ. අපි මේ දකින්න දැක්මත් දෙකම එක හා සමානයි. පෙනීම. එතකොට මේ පෙනීම මත පදනම් වෙලා අපි පනවගන්නේ නිතරම කොහෙද? බාහිර රූපය. බාහිර රූපය පනව ගන්නකොටම නිතරම පනවන කෙනාව මොකක් වෙනවද? නියෝජනය වෙනවයි. පනවීමක් තියෙනවා නම් පනවන්නේ ඉන්නවා. අන්නේ පනවන්න අපවා අපි අනවබෝධයෙන් දාගෙන තියනවා කොහෙටද? බාහිරයට. නමුත් අපි තේරුම් ගත යුතුයි පැනවීම සිද්ධ කරන්නේ නිතරම බාහිරයට. නමුත් පනවන්න ආධ්‍යාත්මිකයි. පනවන්න දකින්න බෑ. පනවන්න සම්පූර්ණයෙන්ම මඤ්ඤණා සහගතයි. මඤ්ඤණා කරලා අපි ගන්න නේද? එතකොට පනවන්න කවදාකවත් මාව දකින්න බෑ කවදාකවත් මම කියලා ගත්තා. එහෙනම් ඔබ කවදාකවත් ආධ්‍යාත්මික හැදකලා නැහැ. ඒක අපි තේරුම් ගත යුතුයි. එහෙනම් මේ වෙලාවේ යම් පෙනීමක් සකස් වන්නේද? මේ වෙලාවේ සකස් වෙන පෙනීමට අපිට අයිතිකාරත්වයක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වෙලාවේ සිද්ධ වෙන පෙනීමක් බව දන්නේ නැහැ. පෙනීමක් බව දන්නේ නැහැ. ඒතර මේ දැන් සිද්ධ වෙන පෙනීම අතීතෙන් එන්නේත් නැහැ. මේ දැන් සිද්ධ වෙන පෙනීම අනාගතයකට යන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ සිද්ධ වෙන පෙනීම නිතරම අපි දකින්න වෙනවා. පෙනීම අපිට මුණ ගැහෙන්නේම පුජ්‍යල භාවයට. ඇයි?
පේනවා කියනකොට මෙතන කවුද නියෝජනය වෙන්නේ? පුජ්‍යලයාව නියෝජනය වෙලා තියෙනවා පේන කෙනා ඉන්නවා. නමුත් අපි දකින්න වෙනව නුවණින් මේ පේන කෙනා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මඤ්ඤණාවක්. ඒ කියන්නේ ඒක තමයි ආත්මීය භාවය තවරලා තමයි පෙන්වන්නේ. එතකොට අපි දැනගන්න වෙනවා මේ පේනවා කියන දේ කෙනෙක් විදිහට අපිට පණවන්න බෑ කොහොමදවත්. නමුත් පේනවා කියන දේ කෙනෙක් විදිහට පණව ගත්තට පස්සේ පේනවා කියලා අරමුණු වෙන්නේ සිතටනේ ඇත්තටම ගත්තට පස්සේ අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා. පේනවා කියලා දැන ගැනීම. මේ දැන ගැනීම මතපදනම් වෙලා අපි දානවා මොකද්ද? මෙනෙහි කරගන්නවා එළියේ තිබුණු අහවල් දේ මට පෙනුණා කියන අභ්‍යන්තර බාහිර ભેදේ පනව ගන්න. එහෙනම් අපි දැනගත යුතුයි පෙනීම ඇති කල්හිම ඇහි ඉපදීම නේද? පෙනීම සකස් වුණේ නැත්තම් ඇහැ පිළිබඳව කතා කරන්න බෑ, රූපي පිළිබඳව කතා කරන්න බෑ. ඉතින් අපි තේරුම් ගන්න එහෙමනම් අනාත්ම විච්ච පෙනීමක් නම් පෙනීම අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති කෙනෙක් කරපු නැති ඉබේ සිද්ධ වෙච්ච නැති වෙන කෙනෙක් කරපු නැති. ඔය හොඳ තැනක්, හොඳ පොයින්ට් එකක්. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං වේදා. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම කරන්නේ නැති ඉබේ සිද්ධ වෙන්නේ නැති අනිකෙක් කරන්නේ නැති හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. දැන් මම මෙහෙම අහන්නම්කෝ. මෙතන හේතුව මොකක්වත් නෙවෙයි අවිද්‍යාව කතා කරන්නේ. එතකොට හේතුන් පටිච්ච සම්භූතං අවිද්‍යාව නැමැති හේතුවෙන් තමයි මේක සම්භූත කරන්නේ. මොකද මම කරන්නේ නැති තැනට වැටෙනවා නම් ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම් අනිකෙක් කරන්නේ නැත්තම් මේ ක්‍රම තුන හැර ක්‍රියාවලියක් පනවන්න පුළුවන්. එක්ක මම කරගන්න වෙනවා, එක්ක ඉබේ සිද්ධ වෙන්න වෙනවා, එක්ක අනිකෙක් කරන්න වෙනවා. ඔය ක්‍රම තුනෙන් තොරව අපිට මොකද්ද ක්‍රියාවලියක් පනවන්න බෑ. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි ක්‍රියාවලිය පනවන්නේම පැන වෙන්නේම මොකක් ඇතුලේද? අවිද්‍යාව ඇතුලේ. ක්‍රියාවලිය පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ පුජ්‍යල භාවය ඇතුලේ. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි හේතුව වෙන මොකක්වත් නෙවෙයි අවිද්‍යාව නැමැති හේතුව තියෙනකම් ඉබේ සිද්ධ වෙන තැනට හරියනවා. මං කරගන්නවා කියලා හරියනවා, අනිකෙක් විසින් කරවනවා කියන තැනට හරියනවා. ක්‍රියාවලිය ඇත්ත වෙනවා. නමුත් අවිද්‍යාව සහගත හේතුව දුරු වුණාම එයා දැනගන්නවා මෙතන ක්‍රියාවලියක් පනවන්න බෑනේ. ඇයි? ක්‍රියාවලිය හම්බ වෙන්නේ නැති තැනක. පෙනීමට පෙනීම හම්බ වෙන්නේ නැති තැනක ඇහැ රූපේ කෙසේ පනවන්නද පෙනීම? එහෙනම් සම්පූර්ණයෙන්ම පෙනීම පනවාගත් අවිද්‍යාව තමයි ඇහැ රූපේ පවා පනවලා දෙන්නේ. එහෙනම් අවිද්‍යාවටයි ඇහැ සමුදය ධර්මයක් බවට පත් වෙන්නේ. එහෙනම් ඇහැ නිරෝධ ධර්මයක් බවට පත් වෙන ප්‍රඥාවෙන් දැකපු කෙනා දකිනවා මොකද්ද? පෙනීමම බොරුවක් නේද? පෙනීමම කෙනෙක් විසින් කරපු නැති, ඉබේ සිද්ධ වෙච්ච නැති, අනිකෙක් විසින් කරවපු නැති. නමුත් ඔය තුනට පත් කරලා පෙනීම ඇත්තක් කරන්නේ අවිද්‍යාවෙන්මයි කියලා දැනගත්තා නේද? පෙනීමට පෙනීම හම්බෙච්ච නැති තැනක අවිද්‍යාවෙන් පෙනීම මුණගස්වනවා කියලා දැනගත්තා නම් එයා දකින්න මොකද්ද? පෙනීම සකස් වෙච්ච තැන නම් ඇහැ සකස් වෙන්නේ. පෙනීම සකස් කරන්නේ අවිද්‍යාවෙන් නම් ඇහැ සමුදය වෙන්නේ අවිද්‍යාවට. අන්න ඒ විදිහට දැක්කම යාට තේරෙනවා මේ ඇහැ කියලා කියන්නේ සමුදය ධර්මයක් නොවේ, නිරෝධ ධර්මයක්මයි. සකස් වුණා වගේ පෙන්වන නමුත් සකස් වෙච්ච කෙනෙක් දෙයක් යමක් විදියට පැනවිය නොහැකි, කෙනෙක් දෙයක් යමක් විදියට පැනවීම තුලම මුණ ගැහෙන මුලාසහගත ධර්මයක් බව තේරුම් ගත්තා. මෙයා දකිනවා මොකද්ද? මේක සත්ව වශයෙන්, පුජ්‍යල වශයෙන්, ආත්මීය වශයෙන් පනවන්නට නොහැකි අනාත්ම ධර්මතාවයක් බව පැහැදිලි වෙනවා. මම හිතන්නේ ඇස පිළිබඳ මනා විග්‍රහයක් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම පැහැදිලිව වහන්සේ පැහැදිලි කරලා දුන්නා අපිට මේ සමුදය කියන කාරණාව මුල් කරගෙන තමයි අපි ඇස පිළිබඳවත්, ඒ චක්කු විඥානය පිළිබඳවත් කතා කරන්නේ සහ පුද්ගලත්වයේ පිළිබඳවත් කතා කරන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ පෙන්වන දෙනවා සෝතං අනත්ත
මේ කන කියන ස්වභාවයේ කන කියන ආයතනයද අනාත්ම ස්වභාවයෙන් පෙන්වලා දෙනවා. ඒ වගේ විග්‍රහයක් කරනකොට දැන් වහන්සේ ඇස ගැන පෙන්නවා මේක අනාත්ම කාරණාව කොහොමද මේ සමුදය කියන තැනින් තමයි මේ ඉස්මතු වෙලා ඉන්නේ සහ විද්‍යාමාන වෙන්නේ කියන එක. ඒ වගේම මේ කන කියන ආයතන පිළිබඳ විග්‍රහයක් කරොත් වහන්සේ. ඔව් දැන් අපිට ඇස කතා කරපු විදිහටම තමයි අපිට කන පිළිබඳව විග්‍රහ කරගන්නටත් වෙන්නේ. අපි බොහෝ වෙලාවට මේ චක්කු විඤ්ඤාණයේ වරදවා වටහා ගැනීම මත තමයි අපි අනිත් ආයතන ටික පනවලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් පේනවා කියන සිද්ධියේ ඇත්ත නොදන්නකම නිසා අපි මුලින් දැන් කතා කරපු ක්‍රියාවලිය හේතුඵල න්‍යායික සම්බන්ධතාවය නොදන්නාකම නිසාම අපි මෙතනදී පෙනීම තුලින් පනවගෙන තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරයෙන් යුක්ත සත්පුජ්‍යල ස්වභාවයක්. එතකොට අපි නිතරම දකින්න වෙනවා ඇහත් වගේම කනත් අපි පනවගෙන තියෙන්නේ බාහිරාන්තේ. කන පනවගෙන තියෙන්නේ බාහිරාන්තේ. කොටින්ම කිව්ව බලන්නකෝ. චක්කු විඤ්ඤාණයට කන මුණ ගැහිලා. ඒක කොයි තරම්නම් අඥානවන්ත දැක්මක්ද කියලා හිතන්නකො ප්‍රඥාවෙන් චුට්ටක් කල්පනා කරලානේ. චක්කු විඤ්ඤාණය අසුරු කරගෙන අපිට කවදාකවත් කන ගැන කතා කරන්න බෑ. නමුත් අපි චක්කු විඤ්ඤාණය අසුරු කරගෙන කන කතා කරන තැනකටපත් වෙලානේ. චක්කු විඤ්ඤාණයට කන හම්බ වෙලා. කියන්නේ කන දකින්න පුළුවන් කොහෙටද? මට. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයේ අත්දැකීම තුලින් කන මුණ ගැහිලා. ඒකම අවිද්‍යාසගත දැක්මක් කියලා අපි තේරුම් ගන්නට වෙනවා. එහෙනම් කවදාකවත් අපිට චක්කු විඤ්ඤාණයෙන් කන පණවන්නට පුළුවන් කමක් නැහැ. අපි කන පණවනවා නම් පණවන්න වෙන්නේ සෝත විඤ්ඤාණය. දැඩි ආත්මීය හැඟීම තුල තමයි අපි අර චක්කු විඤ්ඤාණයේ අනවබෝධය නිසාම චක්කු විඤ්ඤාණයේ හැසිරීම පිළිබඳව නොදන්නාකම නිසාම චක්කායතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හේතුඵල වශයෙන් අවබෝධය නැතිකම නිසාම අපි මොකද්ද කරලා තියෙන්නේ? චක්කු විඤ්ඤාණයේ පැත්තෙන්ම අපි කන පනවලා. නමුත් අපි තේරුම් ගත යුතුයි සෝත විඤ්ඤාණයෙන් පමණයි අපිට කන පිළිබඳව අත්දැකීම ලබන්නට පුළුවන්කම තියෙන්නේ. මොකද ඇසීම නැති තැනකදී අපිට කනේ ඉපදීමක් හෝ ශබ්දේ ඉපදීමක් ගැන කතා කරන්න බෑ. ඇහිම යම් තැනක වන්නේද ඒ ඇහිම ඇසුරු කරගෙන තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන ඇහුණා. අහවල් දේ ඇහුණා. අහවල් දේ ඇහුණා කියන තැන තමයි ඇහිච්ච කෙනාව නියෝජනය වෙන්නේ නේ. ඒතර ඇහිච්ච කෙනා පැත්තේ තමයි කන නියෝජනය වෙන්නේ. එහෙමනම් කවදාකවත් පෙනුණා කියන තැනින් කන නියෝජනය කරගන්න බෑ. ඒක ලොකුම මුලාවක්. ඒක අපි තේරුම් ගන්න ඕන. පෙනුණා කියන තැනින් කන නියෝජනය කරගෙන යම් කිසි කෙනෙක් අනාත්මය දකින්න යනවා නම් ඒක මහ විහිළුවක්. නේද? ඒක කවදාකවත් කරන්න බැරි දෙයක්. අවබෝධ කරන්න තබා හිතන්නවත් බැරි අන්තවාදයක් ඒක. ඒ නිසා චක්කු විඤ්ඤාණයෙන් කන පනවාගෙන චක්කු විඤ්ඤාණයේ අත්දැකීමක් විදියට කන මුණ ගැහිලා ඒ චක්කු විඤ්ඤාණයේ අත්දැකීමෙන් මුණ ගැහිච්ච කනේ අනාත්මය දකින්නවා කියලා කියන්නේ පුදුමාකාර මුලාවකටපත් වෙච්ච දේ. මොකද කොටින්ම කිව්වොත් චක්කු විඤ්ඤාණයෙන් ඇසුරු කරගෙන කන පනවන්නටම බැරි පැන බිලාම නැති තැනක අපි මොකද්ද කරන්නේ? එහෙමත් පනවගෙන එයිම දිවට ඒකේ අනාත්මය දකින්න හදනවා එතනින්. ඒක सिद्ध කරන්නට බෑ. අපි බහුතරයක් දිනා නොතන ඉන්නේ වරදව වටහාගෙන. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන ඇහිම යම් තැනක වන්නේද ඒ ඇහිම ඇසුරු කරගෙන තමයි අසවල් දේ ඇසෙන්නේ කියන තැනත් එක්ක කනේ නියෝජනය කතා කරන්න පුළුවන්. එහෙනම් මේ දැන් සිද්ධ වෙන ඇහිම අතීතයට අයිති නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේදී පව අපි තේරුම් ගන්නට වෙනවා පච්චුප්පන්නය විදර්ශනා කරන්න. ඇහෙනවා කියනකොටම අපි බාර ගන්න එපා මේක ඇහිමක් වශයෙන් නෙයි. ඇත්තක් වශයෙන්.
ඇහිම ඇත්තක් වශයෙන් බාර ගන්නේම කවුද? අර පුජ්‍යල දෘෂ්ටි අපිට ඒක බාර දීලා පෙන්නන්නේ. ඒක තමයි ලෝකේ පැවැත්ම. නමුත් අපි ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මේ ඇහෙනවා කියන තැන අසන්නා සහ ඇහෙන දේ මඤ්ඤණා වෙනවා. ඇහෙනවා කියනකොටම ඇහෙන්නේ කෙනෙකුට දෙයක් වෙනවා. නමුත් මෙයා තේරුම් ගන්නවා ඇහිම ඇහිමක් බව දන්නේ නැහැ. නේද? ඇහිම ඇහිමක් බව දන්නේ නැහැ. ඇහිම ඇහිමක් බව දන්නේ නැති තැන ඇහිමට කවදාකවත් කන හෝ සද්දෙ මුණ ගැහිලා නැහැ. ඇහිම පැත්තෙන් ගත්තොත් කන ගැන හෝ සද්ද ගැන අත්දැකීමක් ඇහිමට නැහැ. නමුත් ඇහෙනවා කියලා ගන්න පුජ්‍යල භාවයට තමයි අසන්නා එහෙම නැත්නම් කනත් අසන දේ එහෙම නැත්නම් සද්දයක් කියන දේ පැනවෙන්නේ. අපි දකිනවා මේක පැනවෙන ධර්මයක්. කොහොමද පැනවෙන්නේ? ඇසීම ඇති කල්හිම ඇසීමේ වැරදි අවබෝධය නිසා කන සද්දේ පනව ගන්න. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේලාට ඇහුන්නේ නැද්ද කියලා. නමුත් රහතන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ හෝ තවත් කෙනෙක් වශයෙන් අපිට පුජ්‍යල භාවයකින් මේක පණවන්න බෑ. සෝවාන් පුජ්‍යලය, සකෘදාගාමි පුජ්‍යලය, අනාගාමි පුජ්‍යලයේ ඇහිම නෙවෙයි නේද? එයාගේ මෙයාගේ අරයාගේ බුදුහාමුදුරුවන්ගේ රහතන් වහන්සේගේ ඇහිම නෙවෙයි ඇහිම. ඉතින් ඒ පණවාගත්ත ආත්මීය දෘෂ්ටිය තුල ඉඳලා තර්ක මතවාද ගොඩනගන්න පුළුවන් නේද? චක්කු විඥානයේ අත්දැකීමක් විදිහට කන පණවාගෙන විවිධ තර්ක කරන්න පුළුවන්. චක්කු විඥානයේ අත්දැකීමක් විදිහට ආයතන පණවගෙන තර්කවාද කරන්න පුළුවන්. නමුත් ඒ තර්කවාදයේ පුහු තර්කයක් විතරයි. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නවා අනාත්ම විච්ඡ ඇහිම ආත්මීය කර ගැනීම තුළ තමයි අපිට මොකද්ද වෙන්නේ? කන තියෙන තැනක් බවට පත් කරගෙන කන සමුදය ධර්මයක් විදිහට අරගෙන අවිද්‍යාව සහගත දෘෂ්ටිය තුළ පැටලෙනවා. නමුත් එන අපි තේරුම් ගන්නවා මේ කන කියන එක ඉපදිච්ච තැනක් දෙයක් යමක් විදිහට පෙන්විය නොහැකි ධර්මයක්. එහෙනම් මේක සත්ව වශයෙන්, පුජ්‍යල වශයෙන්, ආත්මීය වශයෙන් දරන්නට බැරි ධර්මයක්. සමුදය තුලම යා නිරෝධය සාක්ෂාත් කරනවා. හට ගැනීමේම බොරුව දැක්කම එයා දකින්න හටගත්තා වගේ පෙන්වන නමුත් හටගත්ත තැනක් දෙයක් යමක් විදිහට පෙන්විය නොහැකි අනාත්ම ධර්මයක් බව අවබෝධයටපත් වෙනවා. මම හිතන්නේ බොහොම පුළුල් විග්‍රහයක් උන්වහන්සේ සිදු කරන්නට යෙදුනා. ඒකම බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මේ චක්කු විඥානයේ අත්දැකීම තුලට බැහැගෙන අපි මෙම ගාන ආයතනය පිළිබඳව ඇත්ත හොයන්නට යනවා කියන එක ඒක කරන්නට බැරි සහ ඒක නොමනා ක්‍රියාවක්. ඒක දුෂ්ප්‍රාඥයෙකුගේ දැක්මක් විදිහට ඔබ වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ගාන විඥානය පිළිබඳව කතා කරා. මේ ගාන ආයතනය පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක අනාත්ම ධර්මතාවයක් විදිහට. ඒ පිළිබඳව ඔබ වහන්සේ මෙවැනි විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ඔව් අපි මුල් විග්‍රහය වගේම බැලුවොතින් අපි අද නාසය පනවන්නේ එහෙම නැත්නම් ගාන ආයතනෙ පනවගෙන තියන්නේ චක්කු විඥානය. එතකොට චක්කු විඥාණයෙන් කවදාකවත් අපිට නාසය පනවන්න බෑ. චක්කු විඥාණයෙන් නාසය පනවා ගැනීමම අනවබෝධයක් බව තේරුම් ගන්න ඕන. නාසය දකින්න පුළුවන් ධර්මයක් විදිහට යම් කෙනෙක් විග්‍රහ කරනවා නම් එතනම වැරදිලා. එතනින් එහාට ඒ කාරණාව නැවත නිවැරදි වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් නාසය යම් තැනක පිහිටා ඇති දැකිය හැකි වස්තුවක් විදිහට යම් කෙනෙක් බාහිරෙන් පනවාගෙන අනාත්මය කතා කරනවා නම් ඒක බොහොම විහිළුවක්. ඒක බුද්ධ දේශනාවේ ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේට අභූතෙන් කරන චෝදනාවක් වෙනවා. මොකද බුද්ධ දේශනාව ප්‍රකාරව අපි දකින්න වෙනවා චක්කු විඥානයේ අත්දැකීමක් විදිහට කවදාකවත් අපිට නාසය පනවන්න. චක්කු විඥාණයෙන් අපිට පනවන්න පුළුවන් ඇසත් රූපයක්. ගාන විඥාණයෙන් තමයි අපි පනවන්නේ නාසයත් ගන්ධයත්. එහෙනම් මෙතනදී අපි අර විදිහටම තේරුම් ගත යුතුයි මේ වෙලාවේ ගාන විඥානයේ පහළ වීමක් ඇද්ද එතනදී තමයි අපි කියන්නේ ඔන්න ගන්ධය දැනෙනවා. අසවල් සුවඳ දැනෙනවා. අහවල් ගඳ එනවා. ඒ එනවා කියන තැන නැත්තම් අපිට නාසය අත්දැකීම, නාසය ඉපදීම, ගන්ධ ඉපදීම ගැන කතා කරන්න පුළුවන් කමක්. එහෙනම් ඔන්න තේරුම් ගන්න.
අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති මෙන්න මේ වෙලාවේ සිද්ධ වෙච්ච අත්දැකීම විදර්ශනා කරනවා පච්චුප්පන්න. එතකොට එයාට තේරෙනවා මේ වෙලාවේ ගඳ දැනෙනවා කියලා ගන්නවා නම් ඒ ගන්නේම එක්කෝ මට එක්කෝ අනිකෙක් විසින් කරපු දෙයක් එක්කෝ ඉබේ සිද්ධ වෙච්ච දෙයක්. ඔය අන්තිමට වැටෙනවා. ඔබ තමයි අවිද්‍යාව. එයා තේරුම් ගන්නවා එහෙමනම් මේ දැනෙනවා කියන සිද්ධිය දැනනවා කියලා දන්නේ නැහැ. ගාන විඥානයේ පිළිබඳ දන්නේ. එහෙනම් අපි තේරුම් ගත යුතුයි දැනීමට දැනීම හම්බෙච්ච නැති තැනක දැනීම කෙසේනම් නාසය පිළිබඳව හෝ ගන්ධය පිළිබඳව පණවන්නද නේද? එහෙනම් එතන අපි තේරුම් ගත යුතුයි මේ ඝාන විඥානයේ පහළ වීම ඇති කල්හිම කතා කරන ගන්ධය එහෙම නැත්නම් නාසය අපිට කියන්න බෑ අසවල් තැන තිබුණ අසවල් තැන පිහිටලා තිබුණු ආයතනයක් කියලා. එහෙනම් නිට්ටය වශයෙන් පිහිටපු තැනක් දෙයක් යමක් වශයෙන් ප්‍රකාශ කළ නොහැකි සත්පුජ්‍යල ආත්ම වශයෙන් ප්‍රකාශයටපත් කළ නොහැකි ධර්මයක් අනාත්ම ධර්මයක්. සකස් වුණා වාගේ පෙන්වුවට සකස් වෙච්ච තැනක් පෙන්විය නොහැකි. සකස් වෙච්ච කෙනෙක් පෙන්විය නොහැකි අනාත්ම ධර්මයක් විදිහට අපිට මේ ඝානායතනයේ අනාත්ම ස්වභාවය විග්‍රහ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ජීවහා අනාත්තා බිම දිව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ එවැනි ප්‍රකාශයක් සිද්ධ කරනවා. මේකද අනාත්ම දර්ශනයක් විදිහට අනාත්ම ධර්මයක් විදිහට පෙන්වනවා. ඒ පිළිබඳව වහන්සේ ඔව් අපි මුල් ආයතන තුන වගේම දිව පිළිබඳව ගත්තත් අපි දිවත් අද වෙනකොට පනවගෙන තියෙන්නේ චක්කු විඥානයේ අත්දැකීමක් විදිහට. දිව යම් තැනක පිහිටලා තියෙන අපිට දකින්න පුළුවන් අවයවයක් විදිහට තමයි පනවගෙන තියෙන්නේ. නමුත් ආයතනයක් කියනකොට අපි හිතනවා මේ යම් තැනක පිහිටලා තියෙන රසය ඇදලා ගන්න එකක්. කොහොම තමයි අපි විග්‍රහ කරගන්නේ වැරදි විදිහට. ලෞකික අර්ථකථනයකින්. නමුත් අපි තේරුම් ගත යුතුයි කවදාකවත් චක්කු විඥාණයෙන් අපිට දිව පනවන්න බෑ. ඒක මහ මුලාවක්. චක්කු විඥාණයෙන් අපිට පනවනවා නම් පනවන්නේ දිව නෙවෙයි රූපේ අත්දැකීමක් පමණයි. නේද? අපි දිවේ අත්දැකීම පනවනවා නම් පනවන්න වෙන්නේ දිව්‍යා විඥාණය. එතකොට පැහැදිලිවම පේනවා චක්කු විඥාණයෙන් පනවාගත් දිවක අනාත්මය දකින්නවා කියන එක විහිළුවක් කියලා. ඒක කරන්නට බැරි දෙයක් නේද? වෙන්න බැරි දෙයක්. කවදාකවත් මේක සිද්ධ වෙන්නේ නැති දෙයක්. සිද්ධ වෙලාම නැති දෙයක්. සිද්ධ වෙන්නේ නැති දෙයක්. අර ඒ වගේ අපි ධර්මයේ පිළිබඳව පවතින අනෝභෝධය නිසා චක්කු විඥාණයෙන් පනවාගත්තා වූ දිවක් කුණු වෙන කැඩෙන දිරන විදිහට බලනවා නම් අනාත්මය හෝ අනිත්‍ය ඒක පුදුමාකාර දෘෂ්ටිවාදයක්. ඒක බුද්ධ දේශනාව වරදවා වටහා ගැනීම. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නවා දිව කියන්නේ උපදින ධර්මයක්. මේ දිව සමුදය වෙන්නේ කොහෙටද? දිව සමුදය වෙන්නේ අවිද්‍යාවට. හේතුම් පටිච්ච සම්භූතා. අවිද්‍යාව නැමැති හේතුවෙන් තමයි මේක සම්භූත වෙන්නේ. එක්කෝ මම වශයෙන් මට දැනෙන දෙයක් වශයෙන් මගේ ළඟ තියෙන දෙයක් වශයෙන් එහෙම නැත්නම් අනිකෙක් විසින් කරවපු දෙයක් හෝ ඉබේ සිද්ධ වෙච්ච දෙයක් වශයෙන් මේ අන්ත තුනට වැටෙනවාමයි. අපි තේරුම් ගන්නවා එහෙමනම් දිව්‍යා විඥානයේ පහළ වීම කියලා කියන්නේ අපි කියනවා රස දැනෙනවා කියලා. රස දැනෙනවා කියන තැන තමයි දැනෙන්නා සහ දැනෙන දේ නියෝජනය වෙන්නේ. ඒක අපිට පැහැදිලි. එහෙනම් මේ වෙලාවේ දැනෙනවා කියන සිද්ධිය ඇතිකල්හිම තමයි දැනෙන දේ සහ දැනගන්නා පිළිබඳ විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් දැනගන්නා කියන පැත්තේ තමයි දිව විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් දිව උපදින ධර්මයක්. මේ ඉපදීම අපි කල්පනා කරන්නට වෙනවා යම් තැනක ඉපදුනේද යම් කෙනෙක් තුළ ඉපදුනේද කියලා ගැනීමම තමයි අවිද්‍යාසගත දෘෂ්ටිය. නමුත් අපි දැනගත යුතුයි මේ ඉපදුනේ යම් තැනක නෙවෙයි නා. යම් කෙනෙක් තුළ නෙවෙයි නා. මේ ඉපදීම නිත්‍ය වශයෙන් පණවන්නට බැරි නම් ආපු තැනක් යන තැනක් පණවන්නට බැරි නම් ඉපදුනා වගේ පෙන්නන. හටගත්තා වගේ පෙන්නන නමුත් හටගත් තැනක් පෙන්විය නොහැකි
දෙයක් යමක් වශයෙන් ප්‍රකාශ කළ නොහැකි නිරෝධ ධර්මයක් නෑ. සකස් නොවිච්ච ධර්මයක් මේ සකස් වුණා වගේ පෙන්නුවට සකස් වෙච්ච තැනක් නෑ. දෙයක් යමක් විදිහට ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නවා දැනීම ඇති කල්හිම උපදින දිව. දැනීම මඤ්ඤණා කරගත්තොත් අන්න එදාටයි දිව ඇති බවට ගන්න වෙන්නේ. නමුත් මේ ඇති බවට ගන්න දිව තමයි අවිද්‍යාව පැත්ත, ආත්ම පැත්ත. නමුත් මේ සකස් වීම තුල යථාර්ථය දකින්නකොට එයා දකිනවා මේක සකස් වුණා වගේ පෙන්වන නමුත් සකස් නොවුණු ධර්මයක්. එතකොට මේක සත්පුජ්‍යල ආත්ම වශයෙන් ප්‍රකාශයටපත් කළ නොහැකි අනාත්ම ධර්මයක් බව පැහැදිලි වෙනවා. බොහොම පැහැදිලි සල්නහස. ඒ වගේම මෙම සූත්‍රයෙන් පෙන්වනා සල්නහස මෙම කය සහ මනසත් අනාත්ම ධර්මයක් විදිහට පෙන්වනවා. ඒ වගේම අනෙකුත් ආයතන පිළිබඳව වහන්සේ විග්‍රහ කරා වගේ මේ පිළිබඳව අපි ගත්තත් චක්කු විඥානයේ අත්දැකීම මුල් කරගෙන තමයි අපි කය පිළිබඳවත් අපි මේ විදිහට ගලප ගන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ පිළිබඳව අපි කතා කර ස්වාමීන් වහන්සේ මේ කය පිළිබඳවත් මන පිළිබඳවත් අනාත්මය අපි කොහොමද විග්‍රහ කරන්නේ? ඔව් අපි මුල් ආයතන එක කතා කළා වගේ කයත් අපි චක්කු විඥාණයෙන් පනවගත් ස්වභාවයක ඉන්න බව දැන් පැහැදිලි වෙන්න ඕන. එහෙනම් අපිට කවදාකවත් කය චක්කු විඥාණයෙන් පනවන්න බෑ. එතකොට කය චක්කු විඥාණයෙන් පනවන්න බෑ කියනකොටම අපි තේරුම් ගන්න වෙනවා අපි චක්කු විඥාණයෙන් කය පනවගත්තම මේ සම්පූර්ණයෙන්ම කය කියලා පනවලානේ නේද? ඇහත් කයට දාලා, කනත් කයට දාලා, නාසයත් කයට දාලා, දිවත් කයට දාලා. ඊට පස්සේ කයේ අපි ඊටලා තියෙන අවයව විදිහට අපි ඇහ කන නාසය දිව අරගෙන. ඒක සම්පූර්ණ වැරදි අවිද්‍යාසගත දෘෂ්ටියක්. චක්කු විඥාණයෙන් කවදාකවත් කය පනවන්න බෑ. කාය විඥානයේ යම් අත්දැකීමක් ඇද්ද රෙදෙනවා, සීතලයි, උණුසුමයි කියලා දැන ගැනීම තියෙන්න ඕනේ. ඒ දැනගැනීම යම් තැනක ඇද්ද එතන තමයි අපිට කය හට ගැනීම පොට්ටබ්බේ හට ගැනීම කතා කරන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්නවා. ඒ සකස් වීම ආපු තැනක් යන තැනක් පෙන්වන්නට බැරි කෙනෙකුට ලැබිච්ච දෙයක් යමක් වශයෙන් ප්‍රකාශයටපත් කළ නොහැකි. සකස් වුණා වගේ පෙන්වන නමුත් සකස් වෙච්ච තැන ප්‍රකාශයටපත් කළ නොහැකි අනාත්ම ධර්මයක්. අර විදිහටම තමයි. අපි මනස පැත්තෙන් ගත්තත් මනස කියලා කියන්නේ අපිට හිතට අරමුණු වෙන ස්වභාවය. දැන් මන ධම්ම නම් කෙනෙකුට කියන්න පුළුවන් මොකද්ද? තියෙන තැන පෙන්වන්න බෑ කියලායි. ඒක චක්කු විඥාණයෙන් පණවන්න බැරි නිසා. නේද? ඒ වගේම තමයි චක්කු විඥාණයෙන් අර පණවා ගැනීමත් මේ විදිහට මනස පණව ගත්තා වගේ. මනස සමහර විට ඇතමෙක මොලේ කියලා පණවගෙන තියෙනවා. ඒ අනුභූතිය නිසා. ඒ නිසා අපිට මේ වෙලාවේ යම් සිතක පහළවීමක් ඇද්ද මේක තමයි මනෝ විඥානය. ඒ සිතේ පහළවීම නැත්තම් මගේ හිතට දැනෙන්නේ අසවල් සිතුවිල්ල කියලා කියන්න බෑ. සිතුවිල්ල තමයි අපිට ඇත්තටම කියන්න වෙන්නේ ධම්ම කියලා. මගේ හිතට පහළ වෙනවා කියන හිතට තමයි අපිට කියන්න වෙන්නේ මන කියලා. එතකොට කවදාකවත් අපිට මේ වෙලාවේ සිතුවිල්ල පහළ වුණේ නැත්තම් මන පිළිබඳ ධම්ම පිළිබඳ කතා කරන්න. එහෙනම් මේ මනෝවිඥානය කියලා කියන්නේ අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති මේ පච්චුප්පන්න අත්දැකීම ඇති කල්හිම ඇති බවට වරදවා වටහා ගන්න ධර්මතාවයක්. නමුත් මේකත් අපි තේරුම් ගත යුතුයි ඇති වගට පෙන්වුවට නමුත් ඇති විච්ච තැනක් දෙයක් යමක් වශයෙන් ප්‍රකාශයටපත් කළ නොහැකි අනාත්ම ධර්මතාවයක් බව. ඉතින් මුල් කාරණා ප්‍රකාරවම අපි මුලින් ඇස පිළිබඳ පුළුල්ව විග්‍රහ කරගත්ත විදිහටමයි මේ කාරණාවත් විග්‍රහ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ තියෙන්නේ. බොහොමත් පැහැදිලි සම්මානස බොහොම වටිනා විග්‍රහයක්. අජත්ත අනත්ත සූත්‍ර විග්‍රහය පිළිබඳව පූජ්‍ය රතුපස් කැටේ මුක්තිරතන අපේ හාමුදුරන් වහන්සේ අප සෑම දෙනා වෙනුවෙන්ම බොහෝ කාලයක් වැය කරමින් බොහෝ පැහැදිලි කිරීමක් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම කොහොමද අපි සමක් පඤ්ඤාය දට්ඨබ්බං කියන ස්වභාවයටපත් වෙන්නේ? අපි සමක් ප්‍රඥාවෙන් කොහොමද මේ සලායතන කියන දෘෂ්ටිය විග්‍රහ කරගන්නේ කියන තැන බොහොම පැහැදිලිව අද දවසේදී සාකච්ඡා කරගන්නට උන්වහන්සේ නිසා අපිට හැකියාව ලැබුණා. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ
ඒ වගේම උන්වහන්සේගේ පාදාභි වන්දනයෙන් යුක්ත උන්වහන්සේට নমස්කාර පූර්වක වන්දනා කරනවා වහන්සේට. මෙම විග්‍රහය අපිට මේ විදිහටම සිදු කරන්නට බොහෝ උපකාරයක් විදිහට අද මෙම සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම තමයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ සදහම් යාත්‍රා මෙම සාකච්ඡා මේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන නිමාවටපත් කිරීමටයි. අදත් අපිට මෙම ධර්ම සාකච්ඡාව මේ විදිහට පවත්වන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ බැතිබර දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නට යෙදුන ඇමරිකාවේ පදිංචි ප්‍රියංකා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම ඥාතීන් එකතු පහදු වෙලා මේ සඳහා දායකත්වය සලසන්නට යෙදුන නිසාවෙන් ඒ වගේම එතුමියගේ ප්‍රධාන අරමුණ විදිහට පෙන්නනවා එතුමියගේ වගේම ඒ පවුලේ සියලුම ඥාතීන්ගේ ධර්මාවබෝධයේ පිණිසත් මීට වසර 15කට පෙර පරලෝක සැපත් එච්.ටී. සෝමපාල යන පියාණන්ට ධර්මාවබෝධය ලැබීම පිණිසත් සුගතිගාමී වීම පිණිසත් ඒ වගේම තමයි ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මෙම වසංගත පීඩාවෙන් මිදීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් එම ධර්ම සාකච්ඡාවෙන් යෙදෙන්නට ජනිත වන්නට යෙදුනා වූ ඒ උතුම් පුණ්‍ය ශක්තිය හේතු කරගෙන මේ බුද්ධ ශාසනය තුළදී උතුම් මමා මහ නිවනින් නිවී සැනසීමට හැකියාව ලැබෙන්නට කියලා ඒ වගේම තමයි අප දේශකයන්න් වහන්සේ වන රතුවස් කැටි මුක්තරතන ස්වාමීන් වහන්සේගේ ඉදිරි කටයුතු සහ කායික මානසික සුවපත් භාවයේ පිණිසත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීම පිණිස තමයි එතුමිය ප්‍රධාන අරමුණ විදිහට මෙතෙන්දී සඳහන් කරනවා. එහෙනම් අද දවසේදී මේහා සම්බන්ධ වුණේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලුම සත්වයින්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම මේ පුණ්‍ය ශක්තියේ හේතුපකාරක ධර්මයක් වෙත්වා ප්‍රඥා පෞරක් පාරමිතා ධර්මයක් බවට පත් වෙත්වා සියලුම දෙනාට තෙරුවන් සරණයි යහපතක් වේවා.